නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මේ ජීවිතේ කීකරුකම අකීකරුකම කියලා දෙකක් තියෙනවා. කීකරුකම කියලා කියන්නේ නුවණැතියන්ගේ, වැඩිහිටියන්ගේ, ගුණවතුන්ගේ, ගුරුවරුන්ගේ වචනයට අවනත බව කීකරුකම. යම් කෙනෙක් නුවණැත්තන්ගේ, වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ වචනයට අවනත නොවි තමුන්නේ හිතුමනාපයට කටයුතු කරනවා නම් ඒකට කියනවා අකීකරුකම. සාමාන්‍ය වචන දෙකක් විදිහට ගත්තහම නම් අකුරක එහෙ මෙහෙවීමක් තියෙන්නේ නේ. කීකරුකම අකීකරුකම. ක්‍රියා විදිහට ගත්තහම මේක හාත්පස දෙකක්. විපාක විදිහට ගත්තහම හාත්පස දෙකක්. සාමාන්‍යයෙන් අකීකරුකම නිසා උපදින්නේම දුක්. මෙලොවේ දුක් පීඩා උපදිනවා, පරලොවේ දුක් පීඩා උපදිනවා. සංසාර ගමන පුරාවටම අකීකරුකම කියලා කියන්නේ දුක් උපදවා විපාක දෙන එක. යම් කිසි කෙනෙක් කීකරු වුණොත් එහෙම කීකරුකමේ විපාක හාත්පස විනාශ. මෙලොවදීම සැප උපදිනවා, මෙලොවදීම යහපත වෙනවා. ඒක පරලොව ගමනට ගත්තත් මහා යහපත. ඊළඟට ඒ කෙනාගේ සංසාර ගමනට පුරාවටම ආශිර්වාදයක්, තමන්ට සැපත සලසන සෙවණැල්ලක් බවට පත් වෙනවා කීකරුකම කියන කාරණේ. ඒ නිසා බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා නිති වර්ණනා කළා කීකරුකම, නිති වර්ණනා කළා අකීකරු නොවීම. ඒ නිසා කීකරු ජීවිතයක් උපදවා ගැනීම පිණිස අපි හැමදෙනා උත්සුක වෙන්න ඕන. ඒ උදෙසා කැමැත්තක් ඇති කරගන්න ඕන. අද දවසේ මේ ලස්සන ජාතක පුවත් වලින් අපි ඉගෙන ගන්නේ අන්න ඒ කීකරුකම සහ අකීකරුකම ගැන. අද දේශනාවට දායකත්වයෙන් දරන්නේ නවසීලන්තයේ හැමිල්ටන් නුවර පදිංචි පින්වත් තිලංක මහත්මයා සහ හංසිනී මහත්මිය විසින්. ඒ අයගේ මේ ධර්මදානයේ ප්‍රධානතම අරමුණ තිහස් දම්සර පුතාට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, කායික මානසික සැපසැහැල්ලුව සැලසේවා, සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙනුයි අද මේ ධර්මදානමේ පින ඒ පින්වතුන්ලා විසින් සිදු කරනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙච්ච භික්ෂූන් අතරේ පින්වතුනි ඕන්න ඔය කාණ්ඩ දෙකේම භික්ෂූන් හිටියා. අකීකරු භාවයේ පුරුදු කරන ඈයොත් හිටියා. ඊටාම කීකරුව ජීවිතය ගත කරන භික්ෂූනුත් වාසය කළා. බුදුරජාණන් වහන්සේ ගිජ්ජ ජාතකයේ නමින් උතුම් ජාතක පුවතක් දේශනා කළා අකීකරු භික්ෂුවක් කරඹයා. ඒ ගුණේ මෙහෙම. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ තමයි වැඩ වාසය කළේ. ওই කාලේ සැවැත් නුවර එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හිටියා.
හරීම අකීකරුයි. නුවණැති උත්තමයන් වහන්සේලා එහෙම නැත්නම් වැඩිහිටි භික්ෂූන් වහන්සේලා යම් වචනයක් කිව්වොත් ඒකට නොපිටට දෙයක්මයි කරන්නේ. මේ විදිහට ආයස්මතුනි කරන්න කිව්වොත් ඒකමයි නොකර ඉන්නේ. ඔබ වහන්සේ මේක කරන්න එපා කියලා කිව්වොත් ඒකමයි කරන්නේ. අකීකරුයි. ඒ භික්ෂුවගේ අකීකරුකම නිසා නොයෙක් අරුබුදත් හටගත්තා. ඒ අරුබුද හට ගැනීමත් එක්ක මේ භික්ෂුවට වැඩිහිටි භික්ෂුන් වහන්සේලා තදින් කතා කරන්න පටන් ගත්තා. ආයස්මතුනි ඔහොම කරන්න එපා. දැන් ඔබ වහන්සේ ඔය අකීකරුකම කියන එකෙන් සන්තෝෂ වෙන්න එපා. ඇතමෙක් අකීකරුකම කියන එකෙන් සතුටු වෙන්නේ. මේ අකීකරුකම කියන ලාමක අකුසලයට බර වූ හිතේ ස්වභාවය මොකද්ද? ඒකෙන් සතුටු වෙන්නේ. ගුරුවරයෙක් කියන් වචනයක් කිව්වොත් ඒක නොකර ඉඳලා සතුටු වෙනවා. ඒවටම පිරිසත් හැදෙනවනේ. අකීකරු කාණ්ඩ හැදෙනවා. එතකොට ගුරුවරයා කියපු වචනේ වැඩිහිටියා කියපු වචනේ නොකර ඉඳලා අනිත් අයට ගිහින් කියනවා දන්නවද මං අද මෙහෙම කිව්වා මං කළේ නෑ. එතකොට අනිත් අයත් ඒකට සහභාගී වෙනවා. බොහොම ආගේයි කියලා. ඉතින් ඒ වගේ මේ භික්ෂුන් වහන්සේ අකීකරුකම පැත්තටම බර වෙනකොට අකීකරුකමින්ම සතුට වෙන මේ භික්ෂුවක් බවට පත් වෙනකොට වැඩිහිටි භික්ෂුන් වහන්සේලා තදින් කතා කළා. එතකොට මේ භික්ෂුව කල්පනා කළා ඇයි වදී මේ මාවම හොය හොය මටම ටොකු යනේන මේක මටම වද දෙන්නේ. හැමතිස්සෙම මේක කරාපන් කියා මටම වද දෙනවා නොවේ. ඇයි මං යහපත අයහපත තෝර බේර ගන්න බැරි කෙනෙක්ද? ඇයි මේ මටම අවවාද කරන්නේ කියලා අර යම් අයුරකින් ජීවිතේ සකස් කර ගැනීම පිණිස ලැබෙනවාද ඔවදනක් ඒ ඔවදනටම විරුද්ධ වුණා. අන්තිමේ භික්ෂුන් වහන්සේලාට බැරි වුණා මේ අකීකරු භික්ෂුවව පාලනය කරන්න. බුදුරජාණන් වහන්සේ සමීපයේ මේ භික්ෂුන් වහන්සේලා මේ අකීකරු භික්ෂුව ගැන තොරතුරු කතා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ අකීකරු භික්ෂුවව එතෙන්ට කැඳවනවා. කැඳවලා මේ භික්ෂුවකින් ඇහුවා ඇත්තද පින්වත් භික්ෂුව මේ ඔබ ගැන වැඩිහිටි භික්ෂුන් වහන්සේලා කියන කතාව. ඔබ කිසිම දෙයක් අහන්නේ නැතිය කියන්නේ. යම් දෙයක් හදාගන්න කියලා කිව්වොත් ඒකම හදාගන්නේ නැතුව වාසය කරනවා කියලා කියන්නේ. මේ කියන කාරණේ හැබෑද මේක සත්‍යයක්ද කියලා බුදුරජාණන් වහන්සේ විමසුවා. එතකොට මේ භික්ෂුවට භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී බොරු කියන්න බෑ. මේ භික්ෂුව බිමට මූණ නවාගෙන අකමැත්තෙන් උනත් කිව්වා එහෙමයි ස්වාමීනි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි පින්වත් භික්ෂුව ඔබ නිවන් අවබෝධය සලසාලන මේ බඳු ශාසනයක පැවති වෙලා එවැනි දුර්දාන්ත කෙනෙක් බවට දුර්දාන්ත කියලා කියන්නේ දමනය කරන්න අසීරු දුර්දාන්ත. එයා දමනය වෙන්නේ. එයාට දමනය වීම පිණිස යම් අවවාදයක් ලැබෙනකොට ඒක කරන්නේ දුර්දාන්තයි. අවවාදයට අනුශාසනාවට හික්මෙන් නැති කෙනාට කියනවා දුර්දාන්ත. ඇයි මේ දුර්දාන්ත කෙනෙක් බවට පත් උනේ? ඔබේම යහපත උදෙසා නොවේ ඒ හැම භික්ෂුවක්ම අවවාද කරන්නේ. භික්ෂුව දැන් පමණක් නෙවෙයි. ඔබට ඔය තියෙන්නේ සසර පුරුද්දක්. සංසාරේ පුරුද්දක් විදිහට ඔබ ළඟ තිබුණා අකීකරුකම. ඒ අකීකරුකම ඈත අතීතයේ තිබිලා නුඹට සිද්ධ වුණා වේරම්භ වාතයට අහු වෙලා කෑලි වෙලා මැරිලා යන්න. ඔබ ඒ ජීවිතෙත් විනාශ වුණා. භික්ෂුව මේ සම්බුද්ධ ශාසනය වුණත් ඔබට බැරි වුණොත් එහෙම අකීකරුකම කියන එක අතහැර ගන්නට වෙනසීයයි කිව්වා. එතකොට ඒ භික්ෂුවටත් හිතක් උපන්න තමුන්නේම අතීත කතාව අහගන්නට. අනිත් භික්ෂුන් වහන්සේලාට ආසාවක් ඇති වුණා අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට ඒ අතීත පුවත ගැන හෙළිදරව්වක් කරනවා නම් කොච්චර හොඳද කියන අදහස ඇති වුණා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් ඉල්ලා හිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි කුඩාක් ඉස්සර කාලේ සංසාර ගමනේ පෙරම් පුරාගෙන එන මහා බෝධිසත්වයෝ ගිජුලිහිණි යෝනියේ ඉපදිලා හිටියා. වාසය කළේ ගිජ්ජකූට පර්වතේ. මේ ගිජුලිහිණියට සුපත්ත නමින් පුත්‍ර ගිජුලිහිණියෙක් හිටියා.
මේ සුපත්ත කියන පුත්‍ර ගිජුලිහිනියා තරුණ වයසට එනකොට මේකා හරිය ශක්ති සම්පන්නයි. අනුත් ගිජුලිහිනීන්ට වඩා මේකා ගොඩාක් ජව සම්පන්නයි. ඒ හින්දාම නොයෙක් දහස් ගානක් ගිජුලිහිනි පිරිවරක් මේ සුපත්ත කියන පුත්‍ර ගිජුලිහිනියට හිටියා. ඉතින් මේ පුත්‍ර ගිජුලිහිනියා තමයි තමන්ගේ මව්පියන්ව පවා පෝෂණය කළේ. ඊළඟට ගිජුලිහිනි පිරිස දහසකට අතිස්ක ගිජුලිහිනි පිරිසටත් මෙයා තමයි නායකයා. ඉතින් මේ ගිජුලිහිනියා තමන්ගේ මහා ශක්තිවන්ත බව නිසා ටිකක් ඉදිමිලා වාසය කළේ. අපි කියනවනේ ඒකට නේද? ඉදිමීම කියලා. තමන්ට තියෙන හැකියාව නිසා මෙයා උදන් වෙලා. මේ ගිජුලිහිනියාට උඩට යන්න පුළුවන් නිසා අනිත් හැමෝටම වඩා උඩින් තමයි මෙයා හැමතිස්සෙම යන්නේ. දවසක් තමන්ගේ පුත්‍රයාගේ මේ ස්වභාවය දැකලා අර බෝසත් ගිජුලිහිනියා පුතාට කතා කළා. කතා කරලා කිව්වා පුත්‍රය නුඹට උඩ යන්න පුළුවන් බව හැබෑව. අනිත් උන්ට වඩා ගොඩාක් උඩින් නුඹ ඉගෙලෙනවා කියන එක හැබෑව. හැබැයි පුත්‍රය නුඹ මෙන්න මේ තරම් උඩට ගියාට පස්සේ යම් උඩකදී ඔබට මේ මහා පොළොව හරියට කරත්ත රෝදයක් වගේ රියසකක් වගේ ඔබට පේනවා නම් එතනින් උඩට නම් පුත්‍රය යන්න එපා. ඔබට විනාශයක් වෙයි කිව්වා. දැන් මේ අවවාදය මේ වැඩිහිටියාගේ අවවාදය එහෙම නැත්නම් පියාගේ අවවාදය. එතකොට මේ සුපත්ත ගිජුලිහිනියා කිව්වා හොඳා මං එහෙම කරන්නම් කිව්වා. කීවාට මොකෝ මේ කියපු වචනයට අනුව කටයුතු කළේ නෑ. අවවාදය නිකන් අර අවවාදයට මොකක් හරි කියන්න ඕනේ. කියන්න ඕන නිසා කිව්වා හරි මං කරන්නම් කිව්වා. ඒ වුණාට මේක හිතට ගත්තේ නෑ. දැන් එහෙම අද මේ වර්තමාන වෙනකොට කොච්චර ඔහොම ඒවා තියෙනවදනේ. කරන්නම් කියනවා. හැබැයි වාචනයට අනුව වැඩ කිරීම නෑ. ඉතින් මෙහෙම එකක් උනේ මෙතන. ඊට පස්සේ මේ ගිජුලිහිනියා තමන්ගේ පියා විශේෂයෙන් කාරණේ කියලා තියෙන නිසා මේ ගිජුලිහිනියාට දැන් හිතෙන්නේම ඔය කියනවාට වඩා උඩට යන්න ඕන කියලාමයි. ඔන්න ඉගිලීගෙන ගියා. ඒ ඉගිලීගෙන යනකොට මේ මහා පෘථුවිය මේ ගිජුලිහිනියාට පේන්න ගත්තා බෝලේ වගේ. ඒ පේන්න ගන්නකොට මෙයා ඊටත් උඩට ගියා. ඊට උඩට යනකොටම මේ ඉහළ ආසේ තියෙනවා වේරම්භ වාතය. මේ වේරම්භ වාතයට මෙයා හහු වුණා. මේ වේරම්භ වාතය කියලා කියන්නේ පින්වතුනි ගොඩාක් සැඩ වායුවක්. අහසේ සරණ ගිජුලිහිනියකට දරා ගන්න බැරි එකක්. මෙයා කෑලි වුණා. සම්පූර්ණයෙන්ම කැඩිලා විනාශ වෙලා ගියා. ඒ විනාශ වුණාට පස්සේ ඒ පුත්‍ර ගිජුලිහිනියා දැන් ඉන්නේ නෑනේ. එයා කැබලි වෙනවා විනාශ වෙනවා කියලා දැනගත්ත බෝධිසත්වයෝ ඒ ගිජුලිහිනියාගේ නැසීම මුල් කරගෙන මෙන්න මෙහෙම වදාලා. ඉස්සර ගිජුකුළු පව්වට නගින්නට කණු සිටුවා උල්ලමුණා ලනු බැඳලා පාරක් සනවා තිබුණා. ඒ ගිජුකුළු පව් මුදුනේ ගිජුලිහිනියෙක් මහලු මාපියන් පෝෂණය කෙරුවා. දැන් මේ සිදුවීමම තියෙනවා ගාථාවෙන්. උරුණු තෙලින් පිරි බොහෝ පිඹුරු මස් ගෙනවිත් ගිජුලිහිනියා සිය මාපියන්ට කෑමට දුන්නා. ඉතා සවිමත් තම පුත් ගිජුලිහිනියා දුර ඈත පියාඹා යන නිසා ඔහුගේ වේගය දන්න පියා ඔහුට මෙසේ කිව්වා. දැන් මේ පියා කියලා කියන්නේ තරුණ අවදිය පහු කරපු කෙනෙක්නේ. තරුණ පුතාට කතා කරලා කියන්නේ පුත්‍රය උඹට හයිය තිබ්බාට තරුණ කාලේ ඌණුවට වඩා උඩ යන්න එපා. දැන් එහෙම කියනකොට අර අකීකරු පුත්‍ර ගිජුලිහිනියට මොකද හිතුනේ? තාත්තා ඉරිසියයි මං උඩ යනවාට. අද වුණත් ගොඩාක් තරුණයන්ට ඕන්න ඔය ප්‍රශ්නේ තියෙනවා. දෙමව්පියෙක් අවවාදයක් කරනකොට වැඩිහිටියෙක් අවවාදයක් කරනකොට එහෙම නැත්නම් ගුරුවරයෙක් අවවාදයක් කරනකොට හිතෙනවා මේ ඉරිසියාවට මේ අපේ නිදහස නැති කරනවා. ඒ අයන්ට අමතකයි අපිට මේ අවවාද කරන ගුරුවරු වේවා අපිට අවවාද කරන වැඩිහිටියෝ වේවා අපේ දෙමව්පියෝ වේවා අපි වගේ කාලයක් පහු කළා කියලා. අමතකයි. අමතක හින්දා මහා ඉහලින් හිතාගෙන තමුන්ට ඕන විදිහට කටයුතු කරනවා.
ඉතින් මේ ගිජුලි හිණියාට තාත්තා අවවාද කළේ මෙහිම පුත්‍රය නුඹ දුර ඈත බලා උඩුගුවනට පියඹා ගිය විට මහ සයුරෙන් වට වූ මේ පොළොව තලි රවුම් රිය සකක්සේ දියෙන් උඩට එල්පී ඇතිසේ නුඹට පෙනේවි. එතකොටම ගමන නවත්තා පම්පුතේ ඉන් එහාට නම් යන්න එපා පුතුනේ කිව්වයි. ඕක තමයි අවවාදේ. පියගේ උවදන ගණන් නොගත් ගිජුලි හිණියා සියසවි බලයෙන් තටු විහිදා පියඹා පිරිසත් සමගින් අහසට පැන නැංගා. පිරිසෙන් වෙන් වූ ගිජුලි හිණියා පර්වත වනපෙත් බලමින් තව ඈතට උඩුගුවනට පියඹා ගියා. ඌ උඩට ගියා. දැන් මේ එපා කරෝ කියපු එකම කරනවා. උඩුගුවනේ සිට හිස පහතට හරවා බැලුවා. සිය පියා කියූ ලෙස මහ පොළොව පෙනුණා. සයුරෙන් වට වී රවුමට තිබුණා රිය සකසේ. ඒ දකින්නකොට මේ ගිජුලි හිණියා තමන්ගේ පියාගේ වචනේ ඉක්ම ගියා. එතකොට ගිජුලි හිණියා පියාගේ වචනේ ඉක්ම ගොහින් නවතින්ට කියූ තැන නොම නැවතී තව උඩට පියාඹා ගියා. තියුණු වේරම්භ වාත රැල්ලට සවි බල ඇති ගිජුලි හිණියා හසු වුණා. පියා කියූ තැන ඉක්ම ගොහින් වේරම්භවා රැළට හසු වී ගිය නිසා නැවත හැරෙන්නට බැරිව ගියා. අහස් කුසේදීම ඔහු විනාශයට පත් වුණා. කෑලි කෑලි වශයෙන් කැඩී බිඳී ගිහිල්ලා. ශරීරයේ මේ අතට ඇඹරී ගිහිල්ලා අහසේදීම මැරුණා. ඔවදැන් නොතැකූ ඒ ගිජුලි හිණියාගෙන් යැපෙමින් සිටි. ඔහුගේ අඹුදරු සෙසු පිරිසත් සැවොමත් ඒ නිසාම විපතට පත් වුණා. ඉතින් මේ ගිජුලි හිණියා නිසා ගිජුලි හිණියා නායකයා කරගෙන යැපිච්ච ගොඩාක් අය හිටියනේ. ඔක්කොමලාට කරදරේ. අර තිබුණු පහසුව නැතුව ගියා. එලෙසින් මෙලොවේ සිටින යමෙක් වැඩිහිටි මාපිය ගුරුවරයන්ගේ ඔවදන් ගණනකට නොගෙන වාසය කරයි නම් හැසිරෙයි නම් තම සීමාව ඉක්මවා ඔවදන් ඉක්ම ගොසින් නැසී ගිය ගිජුලි හිණියාසේ නුවණැති වැඩිහිටි ඔවදන් නොතකන අය වෙනසී යනවා. අන්න ඒක තමයි අවවාදය. දැන් මේ අවවාදය ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවවාදය. මේ අවවාදය පිළිගන්නෙත් කවුද? කීකරුකමක් තිබුණොත්. ඒ නිසා කීකරුකම කියලා කියන එක ජීවිතයට හරි ප්‍රයෝජනයි. සුවච කියන එක ජීවිතයට හරි ප්‍රයෝජනයි. තමන්ගේ වැඩිහිටියන්, තමන්ගේ ගුරුවරුන්, තමන්ගේ ආචාර්යයන් යම් වචනයක් කියනකොට ඒ වචනයට ගෞරවයක් දෙනවා කියන එක හරිම ප්‍රයෝජනයි. එනිසා ජීවිතය ඇතුළේ පින්වතුනි කොයියම් හෝ අවධියකදී ඒක පුරුදු කරන්න පටන් ගන්න ඕන. මොකද හේතුව ඒක පුරුදු කරොත් ඒ පුරුද්ද සසර පුරුද්දක් විදිහට හිටිනවා. කීකරුකම සසර පුරුද්දක් විදිහට හිටියොත් ඒක මහා යහපතක්. අපි අකීකරුණා කියලා හිතන්න. අකීකරුකමත් සංසාරයට කහටක් විදිහට හිටිනවා. ඒක සංසාර ගමනට හරි දෝෂයක්. තමුන් ළඟ තියෙනවා නම් අකීකරුකම. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව වදාරලා අර භික්ෂුවට කියනවා, පින්වත් භික්ෂුව ඔබ ඕන් ওই විදිහට අතීතෙත් වෙනසී ගියා දන්නවාද භික්ෂුව? එදා ඒ ගිජුලි හිණියා වෙලා වාසය කළේ කෑලි වෙලා මැරිලා ගියපු ගිජුලි හිණියා බවට පත් මේ ගිජුලි හිණියා වෙලා හිටියේ නුඹයි. නුඹ තමයි එදා කෑලි උනේ. නුඹට අවවාද කරපු ගිජුලි හිණි තාත්තා වෙලා හිටියේ බෝධිසත්වයෝ වන මම. භික්ෂුව එදා බේරගන්න බැරුව ගියා ඔබව. එදා ඔබ බේරගන්න බැරුව ගියේ ඔබේම අකීකරුකම නිසා. වෙනසුණා ඔබ. භික්ෂුව නුඹට බැරි වුණොත් එහෙම මේ ජීවිතෙත් නුඹේ දුර්වලතාවය හදාගන්න මට බැරි වෙයි කිව්ව නුඹ බේරගන්න. තථාගතයන් වහන්සේට බැරි වෙයි කිව්ව නුඹ බේරගන්න. නුඹ කීකරුණේ නැත්නම් මේ වචනෙත් එක්ක භික්ෂුව කීකරුණා. මේ ජාතක පුවතට පාදක වෙච්ච අකීකරු භික්ෂුව බොහෝම හොඳට කීකරු භික්ෂුවක් බවට පත් වෙලා සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගත්ත අය බලන්න. ඒ අකීකරු භික්ෂුවට තමන්ගේ යහපත අහිමි වෙමින් තියෙද්දී
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනයට කීකරු වීම නිසා එයාට යහපත සැලසුණා. ඉතින් අපේ ළඟ මේ වෙනකන් අකීකරුකම කියන එක තිබ්බනම්, දඩබ්බරකම කියන එක තිබුණා නම්, අපිට ඕන විදිහටම කටයුතු කරනවා කියන එක තිබුණා නම්, පින්වතුනි අපි ඒව හදා ගන්න ඕන. තරුණ දරුවෝ හදා ගන්න ඕන. ඉගෙන ගන්න වයසේ දූල පුතාලා හදා ගන්න ඕන. ඊළඟට වැඩිහිටියෝ ගත්තත් සම්බුදුරජාණන් වහන්සේගේ වචනයට කීකරු වීම කියන එක අපි හදා ගන්න ඕන එකක්. මිනිස්සු විදිහට අපි හැමෝම බුදුරජාණන් වහන්සේගේ වචනයට කීකරු වීම කියන එක හදාගත්තොත් අපට වරදින්නේ නෑමයි. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ වචනයට අපට කීකරු වෙන්න බැරුව ගියොත් අපිව වරදින් බේරා ගන්නට, අපේ ජීවිතේ වරදින එකෙන් ගලවා ගන්නටත් බෑමයි. ඒ නිසා කීකරුකම කියන එක මත අපේ ජීවිතේ සියලු යහපත රඳා පවතිනවා. ඉතින් කීකරු භික්ෂුන් ගැන කතා කරනකොට, කීකරුකම ගැන කතා කරනකොට අපට අමතක කරන්නම බැරි ශ්‍රාවක රත්නය තමයි රාහුල භද්‍රයන් වහන්සේ. අපගේ රාහුල භද්‍රයන් වහන්සේට තිබුණේ ඊටාම කීකරු පැවැත්මක්. භික්ෂුන් වහන්සේලාගේ අවවාද පතනවා. ඔබ අහලා තියෙනවනේ, උදෑසනින්ම අමදලා මේ අමදපු මළුවේ වැලි අතට ගන්නවා. අතට අරගෙන මේ වැලි දෝත දිහා බලාගෙන හිතනවා, මේ දෝතට ගත් වැලිවල යම්තාක් වැලි කැට ඇද්ද? මේ වැලි දෝතේ තියෙන වැලි කැට ප්‍රමාණයටම අනේ මට වැඩිහිටි භික්ෂුන් අද අවවාද කරනවා නම්, අද දවසේ මට එච්චර අවවාද ලැබෙනවා නම්, රාහුලේ මෙහෙම ඉන්න, රාහුලේ මෙහෙම කතා කරන්න, රාහුලේ මේ වගේ හැසිරීමකින් යුක්ත වෙන්න, මෙහෙම සිවුරු පොරවන්න, මෙහෙම වැඩම කරන්න, මෙහෙම අවවාද අනුශාසනා ලැබෙනවා නම්, අනේ උන්වහන්සේලාගේ වටිනා කාලේ මට අවවාදයක් දෙන්න කැප කරනවා නම්, අන්න එහෙම හිතුවේ. ඉතින් ඒ නිසානේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍ර, හික්මෙන්ට කැමති භික්ෂූන් අතර අග්‍ර රාහුල භද්‍රයන් වහන්සේ. භික්ෂූන් වහන්සේලා රාහුල භද්‍රයන් වහන්සේ ගැන කතා කරන්නත් සතුටුයි. දැන් බලන්න රාකීකරු දඩබ්බර භික්ෂුව, භික්ෂුන් කතා කරත් අයියෝ ආයස්මතුනි මේ භික්ෂුව ගැන කතා කරලා වැඩක් නැහැ. ඔහොම භික්ෂුන්ට කතාව පවා වේදනාකාරී. හැබැයි රාහුල ස්වාමීන් වහන්සේ ගැන භික්ෂුන් කතා වුණේ හරි සතුටින්. දවසක් ධම්සභා මණ්ඩපයට එකතු වෙලා, මේ ධම්සභා මණ්ඩපයේ කොසඹෑ නුවර බදරිකාරාමේ, ඒ බදරිකාරාමේ තිබුණු ධම්සභා මණ්ඩපයේ එකතු වෙලා භික්ෂුන් වහන්සේලා රාහුල භද්‍රයන් වහන්සේ ගැන කතා කරමින් හිටියා. බලන්ට ආයස්මතුනි අපේ රාහුල භද්‍රයෝ කොයිතරම් අහිංසකද? අපේ රාහුල භද්‍රයන් කොයිතරම් හික්මෙන්ට කැමති කෙනෙක්ද? තමන්ගින් සිද්ධ වෙන පුංචි පුංචි වැරදි අඩුපාඩු ගැන පවා කුකුස් කරනවා කියලා කියන්නේ මේක වැරදිද දන්නේ, මේක මං හදා ගන්න ඕන, මට කවුද අවවාද කරන්නේ, මට අවවාදයක් කරන උත්තමයා යමක් කියනවාද මං ඒ විදිහට මගේ ජීවිතේ ගොඩනගා ගන්න ඕන. එහෙම හිත වාසය කරන කෙනෙක් නිතරම කැමති ආයස්මතුනි කීකරු වීම පිණිස පවතින අවවාදයක් ලබන්නටමනේ. හරි පුදුමයි මේ රාහුල භද්‍රයන් වහන්සේගේ හික්මීම නම් කියලා භික්ෂුන් දැන් කතා වෙවි හිටියා. ওই අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේත් එකල කොසඹෑ නුවර බදරිකාරාමේ වැඩ වාසය කළේ. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළා. ඒ වැඩම කරනකොට භික්ෂුන් නිශ්ශබ්ද වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා, "ඒ මහණෙනි, තථාගතයන් වහන්සේ වඩින්ට පෙර නුඹ කිනම් කතා බහකින්ද පසු වුණේ?" "අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි කතා කරමින් හිටිය අපේ රාහුල භද්‍රයන් වහන්සේගේ අසාමාන්‍ය කීකරුකම ගැන. හික්මෙන්ට මෙච්චර ආසවුනේ කොහොමද?" බුදුරජාණන් වහන්සේ වදාලා, "මහණෙනි, රාහුල භද්‍රයෝ, අපේ රාහුලයෝ හික්මෙන්ට ආස මේ ජීවිතේ විතරක් නෙමෙයි. ওই රාහුල භද්‍රයන්ට සංසාර පුරුද්දක් විදියට තියෙන එකක්. පුංචි වැරද්දේ පවා කුකුස් කර අඩුපාඩු දැක අනේ මට මේක හදාගන්න උත්තමයෙක්ගෙන් අවවාදයක් ලැබෙනවා නම් කියලා අවවාදයක් උදෙසා අවකාශي හොය හිටියා. ඒ රාහුල භද්‍රයන්ගේ සංසාර පුරුද්ද දැන් අර භික්ෂුවට පිහිටියේ සසර පුරුද්ද විදියට දෝෂයක්. රාහුල භද්‍රයන් වහන්සේට පිහිටියේ සසර පුරුද්ද විදියට ඉතාම වටින එකක්. ඉතින් ඒ නිසා අපි ආස කරන්න ඕන පින්වතුනි ජීවිතේ
ඊටා වටින දෙයක් පුරුද්දක් විදිහට තබා ගන්න. අපිට තියෙනවා නම් පුරුද්දක් විදිහට හරි වටින එකක් නේ. අපි ඇබ්බැහි වුණොත් එහෙම වටින දෙයකට. ගොඩාක් අය ඇබ්බැහි වෙන්නේ ලාමකේ වටනේ. ඔය අකීකරුකම් එකට එක කිරිලි මේ වගේ දේවල් හරියට ඇබ්බැහි වෙනවනේ සමාජයේ. හරියට ඇබ්බැහි වෙනවා. බොරු කියන්න හරියට ඇබ්බැහි වෙනවා. ඔහේ වල්පල් කතා කර කර ඉන්න හරියට ඇබ්බැහි වෙනවා. කම්මැලිකමට හරියට ඇබ්බැහි වෙනවා. මේ ඇබ්බැහිවීම් අතරේ තියෙන්නේම ලාමක ඒවා වැඩිපුර. අපට පුළුවන් නම් අපේ ජීවිතේ වටින උතුම් දෙයකට ඇබ්බැහි කරගන්න. ඒක සංසාර පුරුද්දක් වෙනවා. ඒ සසර පුරුද්දෙන් අපේ ජීවිතයට අයහපතක් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාරනකොට මේ ජීවිතෙත් රාහුල භද්‍රයන් වහන්සේ ගැන සතුටින් කතා කර කර හිටපු භික්ෂූන් ආසාවෙන් ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතයේත් අපගේ රාහුල භද්‍රයන් වහන්සේ තුල තිබුණු ඒ අසිරිමත් වූ හික්මීමේ ගුණය ගැන අපි අහන්න සතුටුයි. ස්වාමීනි අපිට වදාරනසේක්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි ගොඩාක් ඈත අතීතයේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය කරමින් හිටියා. ওই කාලේ මහා බෝධිසත්වයෝ බරණැසම බ්‍රාහ්මණ පවුලක උපන්නා. වයසින් මෝරා යද්දී තක්සසලා ගිහිල්ලා හොඳට ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. බෝධිසත්වයන් මේ ශිල්ප ශාස්ත්‍ර හදාරපු උගත් බ්‍රාහ්මණ පුත්‍රයෙක් විදිහට නිවසට පැමිණිලා ඊටාම කෙටි කාලයක් ඇතුලේ මහා බෝධිසත්වයන්ගේ මව්පියෝ කාලක්‍රියා කළා. මේ කලුරිය කරාට පස්සේ බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ කුල සන්තක ධනය පිරික්සා බලනවා. මහා ධනස්කන්ධය. ඒ ධනස්කන්ධය දෙස බලද්දී මේ බෝසත් කුමාරයාට හිතුණා අනේ මාගේ නෑදෑ හිතමිතුරු මාගේ පරපුරේ සියලු දෙනා ධනය රැස්කොට ධනය දමා ගිහිල්ලා. මේ ධනය දමා යැමීම කියලා කියන්නේ අඥාන පුරුද්දක්, අඥාන දෙයක්. මම ඒ බඳු අඥාන විදිහට කටයුතු නොකළ යුතුයි. මම මේ ධනය අරගෙන යන කෙනෙක් වෙනවා. ධනය අරගෙන යෑම පිණිස යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් මම ඒක පුරුදු කරනවා. ඉතින් ධනය අරගෙන යෑමේ ප්‍රතිපදාව මේ ජාතක කතා දේශනා මාලාව ශ්‍රවණය කරපු පින්වතුන්ලා නිතර අහන්න ඇති. ධනය අරගෙන යෑමේ ප්‍රතිපදාව මොකද්ද? ආදි තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං. ගේ ගිනි ගන්නා විට ගිනි ගන්නා ගෙදරින් මිනිස්සෙක් යමක් එළියට දැම්මොත් තන්තස්ස හෝති අත්ථායනෝ ඡායන් තත්ත ඩයිහති. එළියට විසික් කරගත්ත දේ තමයි ප්‍රයෝජන පිණිස පවතින්නේ. ඇවිලෙන පිච්චෙන දෙයින් ඇති පළක් නැත. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඔය අයුරින්ම මේ ජීවිතය ජරා මරණ නම් වූ මහා ගිනි වලින් ඇවිලෙන්නේමය. නීහරේ තේව දානේන. දානේ නම් වූ සොඳුරු ක්‍රියාවෙන් මනාව බැහැර කරන්න. දින්නම් හෝති සුනි හටන්. දීපූ දේ මනවින් බැහැරින් තබන ලද්දේය. දින්නම් සුඛ පලං හෝති. දන් දීම තුල ලැබේ සැපයක්. නාදින්නම් හෝති තන්තත. නොදී ඉන්නා තැනැත්තාට ඒ සැපය කෙසේනම් ලබන්නද? දානය. දානය තමයි ධනය රැගෙන යාමේ ප්‍රතිපදාව. යමෙක් දන් දෙනවා නම් එයා ඒ ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙක්. එනිසා ඒ සොඳුරු දානය පුරුදු කළ යුතුයි කියලා බෝධිසත්වයන් වහන්සේට හිතක් උපන්නා. ඔකෝම ටික දන් දුන්නා. දන් දීලා ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන අභිඥා උපදවාගෙන තමයි ඔන්න වාසය කළේ. කාලයකට පස්සේ මේ බෝධිසත්ව ඍෂීන් වහන්සේ ලුණු ඇඹුල් සෙවීම පිණිස හිමාල පර්වතයෙන් පහළට වැඩම කරලා එක්තරා පිටිසර බද ගම්මානයකට වැඩම කළා. ඒ ගමේ මිනිස්සු තාපසින් වහන්සේ දැකලා ගොඩාක් පැහැදිලා වනාන්තරයේම කුටියක් හදලා දීලා හොඳට සිව්පසින් අප උපස්ථාන කළා. ওই දවස්වල පින්වතුනේ ඒ ගමේ හිටියා කුරුළු වැද්දෙක්. මේ කුරුළු වැද්දා එක වටු කුරුල්ලෙක්ව අල්ලාගෙන ඌ මරන්නේ නැතුව රකින්නවා. ඒ වටු කුරුල්ලාව අල්ලාගෙන ඔය කුරුල්ලාව එකතු කරගෙන ගිහිල්ලා මේ කුරුල්ලා ලව්වා වනයේ මැද්දේදී කෑ ගස්සවනවා. එතකොට මේ වටු කුරුල්ලා මහා හඬින් කෑ ගහනවා. ඒ කෑ ගැහුවට පස්සේ අනිත් කුරුල්ලෝ ටික එතනට එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් වැද්දා කරන්නේ
මේ තමන්ගේ දැල එලලා අර ආපු වටුකුරුල්ල ඔක්කොම ටික අල්ලගන්න එක. අනේ මේ කූඩුවේ හිර වෙලා ඉන්න වටුකුරුල්ලාට මේ ගැන හරීම දුකයි. අයියෝ මගේ ඥාතීන් මරණයට පත් වෙන්නේ මේ මගේ කෑ ගැසීම නිසා. මං කෑ ගහනකොට ඒක අහගෙන මං ගාවට ඒගොල්ලෝ පියඹාගෙන එනවා. අයියෝ මං නිසා නේද මේ නස්පැත්තේ වෙන්නේ, මං නිසා නේද මේ විපත වෙන්නේ, මම නම් අය කෑ ගහන්නේ නෑ කියලා දැඩි හිතක් මේ වටුකුරුල්ලා ඇති කරගත්තා. දැන් ඔන්න මේ වැද්දා වටුකුරුල්ලා ඉන්න කූඩුව වනයේට අරගෙන ගිහිල්ලා වටුකුරුල්ලාට කිව්වා හා දැන් කෑ ගසාපන් කිව්වා. වටුකුරුල්ලා නිහඬයි. මේ කූඩුවේ තියෙන දැලට මේ තදින් තට්ටු කළා. තට්ටු කළා මේ කුරුල්ලාට කියනවා දැන් ඔබට එක පාරක් කිව්වා කෑ ගහපන් කිව්වා. ඉතින් කුරුල්ලා නිශ්ශබ්දයි. එතකොට මේ වැද්දා කුරුල්ලාව කෑ ගස්සවන්න බැලුවා. හරියන්නේම නෑ. ඒ පාර මේ කාට මක්ුණාද කියලා පොඩි උණ පතුරු කෑල්ලක් අරගෙන මේ කුරුල්ලගේ හිසට තට්ටුවක් දැම්මා. ඒක සැරට වැදුනා මේ කුරුල්ලට. ඒ සැර පහර වදිනකොටම මේ වටුකුරුල්ලා මහා හඬින් කෑ ගහන්න පටන් ගත්තා. කෑ ගහනකොට ඕන්න කුරුල්ල එකතු වුණා. අල්ලගත්තා. දැන් මේ වටුකුරුල්ලා කෑ ගැහුවේ නැත්තම් මොකද වෙන්නේ? මෙයාට නිකරුණේ පහර වදිනවා. ඉතින් මෙහෙම මෙයා දුකසේ වාසය කරනකොට මෙයා අකමැත්තෙන් කෑ ගහ වාසය කරනකොට දවසක් මෙයාට දැක ගන්නට ලැබුණා අර පණ්ඩිත ඍෂීන් වහන්සේ. ඒ පණ්ඩිත ඍෂීන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ මෙයා කල්පනා කළා තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නේ අවස්ථාවක් ලැබුණු වෙලාවක මේ ඍෂීන් වහන්සේගෙන් අහන්න ඕන කියලා. ඉතින් මෙයාට ඒකට හොඳ අවස්ථාවක් ලැබුණා. මේ වටුකුරුල්ලාගේ කූඩුව බෝධිසත්වයෝ වාසය කරන තැනම අර වැද්දා එල්ලුවා. එල්ලලා ඒ වැද්දාට විවේකයක් ගැනීම පිණිස වැද්දා පොඩ්ඩක් පැත්තකට වෙලා නිදාගත්තා. වැද්දාට නිින්ද ගියපු මොහොතේ මේ වටුකුරුල්ලා තාපසින් වහන්සේගෙන් තමන්ගේ සැකය සංසිඳවා ගන්න අදහසින් නේන්න මෙහිම ඇහුවා. අනේ තාපසතුමනි මට නම් ඊතා සැපින් ජීවත් වෙන්න ලැබෙනවා. මා හටනම් බඩ පිරෙන්ට මොකවත් කන්ට ලැබෙනවා. මා හඬනා හඬ අසා නෑදෑයෝ එන නිසා ඒ අය මරණයට කැප වෙනවා. මේ පව මට වෙන නිසා මරණින් මතු කොහේ යාවිදැයි මා සිත තැවෙනවා. එනිසා මං කරදරයක වැටිලයි ඉන්නේ. මේකෙන් මට බේරෙන්ට කුමක් කරන්නේ? බලන්න මේ වටුකුරුල්ලෙකුට හිතිච්ච හිතුවිල්ලක්. ඒ වටුකුරුල්ලාට තමන්ගේ මරණය සම්බන්ධයෙන් හිතක් ඉපදිලා. තමුන් මලාට පස්සේ මක් වේවිද? බිඟුතුනි මේවා මිනිස්සුන්ට විතරක් හිතන ඒවා නෙමෙයි. කොපමණ තියනවාද പ്രേත ලෝකවල പ്രേතයෝ ඕක හිතනවා. പ്രേතව ලෝකවල උපදින പ്രേතයෝ ඔය කාරණේ හිතන්න බිඟුතුනේ හරි බිහිතියටපත් වෙලා අයියෝ මන් දැන් විඳවනවා මම මෙතනින් පස්සේ කොහෙද යන්නේ? ඒ හිතනකොට ඇතැම් പ്രേතයන්ට පේනවා කියනවා තමන් මෙතනින් පස්සේ යන්නේ නිරේ. ගොඩාක් දුකටපත් වෙනවා. අයියෝ මේ සැනසෙල්ලත් තව ටික කාලයයි. ඊට පස්සේ මං යනවා අවීචියේ. ඉතින් මේ වගේ අපිට තේරෙන්නේ නැහැනේ පින්වතුනි මේ ලෝකවල ස්වභාව. අපිට සාමාන්‍යයෙන් පේන්නේ කුරුල්ලෝ කිචිපිචි ගාගෙන ඉගිලලා යන එක, සමනල්ලෝ ඉගිලලා යන එක, අනිත් සත්තු එහෙ මෙහෙ දුවන එක. අපිට පේන්නේ ඔච්චරයි. අපට පෙනෙන්නේ නෑ මේකේ අභ්‍යන්තර කතාව. මේ ජාතක පුවත් ආදීන් තමයි යාන්තම් හරි. යාන්තමට හරි අපිට ඒ ලෝක ගැන යම් අදහසක් ඇති කරගන්න ලැබෙන්නේ. අනිත් එක මම ජාතක කතා කියවනකොට අපිට තේරුම් ගන්න තියෙන එකක් තමයි මේ ලෝකයේ තියෙන පැවැත්ම, ලෝකයේ තියෙන ස්වභාවය කලින් කලට කොච්චර වෙනස් වෙනවාද කියන එක, අනිත්‍ය ධර්මයේ කොච්චර වෙනස් වෙලා යන එකක්ද කියන එක අපිට හොඳට තේරෙනවා මේ ජාතක කතා වලින්. දැන් බලන්න මේ කාලේ කුරුල්ලන්ට පුළුවන්කමක් තිබිලා තියෙනවා මේ මිනිස්යන් එක්ක කතා බහ කරන්න. දැන් මේ යුගයන් සම්පූර්ණයෙන් වෙනස්නේ. දැන් අපි හිතුවොත් එහෙම එකල පුළුවන් වුණා නම් මෙකල සත්තු කතා කරන්න එපා කියලා. ඒක ඉතින් අපේ මෝඩකම. ඒකට වෙන වචනයක් නෑ. දැන් මේ කාලේ වගේම මේ කාලෙත් තියෙන්න ඕන කියලා එකක් අපි හිතනවා නම්
ඒක කොච්චර අසත්‍යයක්ද? මොකද අපි මේ ජීවත් වෙච්චි කාලවකවානුවේ අපි දන්න ඉතිහාසය ගත්තත් කොපමණනම් වෙනස්කම් වෙලා තියෙනවද? ලෝකෙ හැමදාම එක විදිහට තියෙන්නේ. මේ අවුරුදු අපි දන්න ඉතිහාසයේ 2-3000ක් ඇතුළත මෙච්චර වෙනස් වීම වලට ලෝකයක් භාජනය වෙනවා නම් මේ ලෝකෙ වෙනස් වෙනවා කියන දැක්ම බුද්ධිමත් මිනිස්සෙක් විදිහට අපිට තියෙන්න එපේ. එතකොට ඇතැම් සත්තු හිටියා මේ ඉතිහාසයේම ඇතැම් සත්තු මේ වෙනකොට වඳ වෙලා ගිහිල්ලා. එතකොට ඒ සත්තු ඉතිහාසයේ හිටියා. නමුත් දැන් අපිට ඒ සත්තු සම්බන්ධයෙන් සමහරලාවට මේ සටහන් මාත්‍රයක් විතරයි තියෙන්නේ. නැති වෙලා ගිහිල්ලා. ඔය වගේමයි සත්තු කතා කරපු යුගයන් තිබුණා. හැබැයි මේ වෙනකොට ඒවා වෙනස් වෙලා ගිහිල්ලා. ඇතැම් විටක අනාගතයේ යලි එබඳු යුගයක් හටගන්නටත් බැරිකමක් නැහැ. මේක සංසාරයක්. මේ සංසාර ගමනේ අනිත්‍ය ධර්මයේ ප්‍රමුඛයා වෙලා හැමදේම අනිත්‍ය වෙවි යනවා. කොටිම අපි මේ පය ගහලා ජීවත් වෙන මේ මහා පෘථිවිය. මේ පෘථිවිය එක එක කෑල්ල අල්ල ගන්න කොච්චර රටවල් යුද්ධ කරනවද? මේ අල්ල ගන්න දඟලන පෘථිවිය කපුරු වගේ වෙනසී යන දවසක් එනවා. කපුරු පිච්චුනම මොකුත් නැහනේ. ඒ වගේ මේක සම්පූර්ණයෙන් වෙනස යනවා. එච්චර අනිත්‍යයි ලෝකේ. අපි මේ හැඩ බලන මහා සයුර සම්පූර්ණයෙන්ම හිඳි යන කාලයක් එනවා. එච්චර අනිත්‍යයි මේ ලෝකේ. එබඳු අනිත්‍ය වූ ලෝකයක අපි මේ ලෝක ස්වභාවයේ පුවත් පවා ඉගෙන ගන්න හරියට බුදු කෙනෙක්ගේ ධර්මය නිසා. බලන්න මේ වටකුරුල්ලා කතා කරලා තමුන් ගැන කියනවා අනේ මේ නෑයොන්ට කතා කරන්නේ මම නොවේ. මං කතා කරන නිසා මැරෙන නෑයෙක්ගේ ඒ මරණයට වග කියන්න ඕනේ මම. මට මේ පාප කර්මේ මගේ පරලොවට ගොඩාක් බලපාවි කියන බයයි මට තියෙන්නේ. අනේ මේ කරදරින් මං වැටිලා මේ කරදරින් බේරෙන්න පොටක් ගැන තමයි මං ඔබතුමාගෙන් අහන්න කිව්වා. එතකොට බෝධිසත්වයෝ මේ වටකුරුල්ලාගේ ප්‍රශ්නේ විසඳුවේ මෙන්න මෙහෙම. පවට නැමී ගිය මනසක් ඔබට නැති නිසා දුක් වෙන්න එපා චූටි කුරුල්ලෝ. පව් කරන්ට යොමු නොවනා යහපත් දිවි ඇති ඔබ වැනි යහපත් කෙනෙකුට වෙනෙක් කෙනෙක් කරනා පව් නැත රස්වන්නේ. ඔබේ සිතේ නොමැත ඇලෙන්නේ. ඔබ පවට නැඹුරු වෙච්ච හිතක් තියෙන කෙනෙක් නෙමෙයි කිව්වා. ඔබට උවමනා මේකෙන් ගැලවෙන්න. නමුත් ඔබ මේ ඉන්නේ බොහොම රුදුරු මිනිස්සෙක් එක්ක. ඒ මිනිසයත් එක්ක වාසය කරද්දී ඔබට මේක ඒ මිනිහා හේතු කරගෙන කරන්නට වෙලා. ඒ මිනිහාගේ පව ඔබේ ඇලෙන්නේ නැහැ කියන එක දැනගන්න කිව්වා. එතකොට මේ වටකුරුල්ලට මේක හරියටම විසඳුන්නේ. මේ ආය අහනවා. මා හඬලන විට මේ හඬ ඈතට පැතිරෙන්නේ. නෑදෑයෝ මා ඉන්නා බව දැනගන්නේ. අනේ ඉතින් ඒ අය මා වෙතටයි එන්නේ. මං නිසානේ ඒ අය මරණයට පත්වන්නේ. මෙයින් මටත් අකුසල් සිදු වෙන්නේ නැතිදෝ මාහට බොහෝ සැක පවතින්නේ. බෝධිසත්වයෝ වටකුරුල්ලගේ ප්‍රශ්නේ යලිත් විසඳුවා. ඔයාගේ සිත පව් කරන්ට නෑ සම්බන්ධ. පවින් කිලිටි නොවී තියෙන්නේ. වැද්දා ඔබේ හඬ යොදවා පව් කෙරුවාට ඒ පව් නැත ඔබේ සිතේ තැන්පත් වන්නේ. පව් කරන්ට ඔබේ උනන්දුවක් නැති නිසා ඔබ යහපත් කෙනෙකු වන නිසා. එයින් ඔබට අකුසලයක් නැත සිදුවන්නේ. එනිසා නොතැවී සිටපන්නේ කිව්වා. මේ චූටි කුරුල්ලට කියනවා ඔයාට පවක් එක කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ඔයාට උවමනාවක් නැහැ මේ පව කරන්නට. පවක් කිරීමේ චේතනාව නැති කෙනාගේ හිත ඇතුලේ පව කලවන්න බෑ. ගොඩාක් වටින කාරණාවක්. චේතනාවක් නැති කෙනාගේ හිතේ බලහත්කාරයෙන් කාටවත් පව් අලවන්න බෑ. චේතනාව තමයි මුලට එන්නේ. ඒ චේතනාව මුලට පැමිණිලා තමයි අපේ ජීවිතය තුළ පව් උපද්දන්නේ. ඒ නිසා මේ වටකුරුල්ලා ඔයාගේ මේ වටකුරුළු වැද්දා ඔයාගේ හඬ උපයෝගී කරගෙන පව් කරාට ඔයා ඒකට කිසි සම්බන්ධයක් නැහැ කිව්වා. ඔයාගේ චේතනාවක් නැති නිසා වටකුරුළු පැටියෝ ඔයාට කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා නොතෙවී සිටපන් කිව්වා. දැන් මේ අවවාදේ කරන්නේ
තමන්ට වඩා දැනුගත් කෙනෙක්නේ. ඒ අවවාද කරපු ගමන් මේ වටුකුරුල්ලා සැනසුම් සුසුම් හෙළුවා. ආන්න කීකරුකමක තියෙන යහපත, කීකරු තැනැත්තාට තියෙන යහපත ඔන්න ඕක. ඒ කීකරුකම තුළට ආපු ගමන් තමන් ගාව තියෙන ගොඩාක් දුක් පීඩා වේදනා නැති වී යනවා. දැන් ඔබ බලන්න තම්බදාටිකගේ සිදුවීම. තම්බදාටික කියලා කියන්නේ චෝර ඝාතකයෙක්, හොරු මරණ ගහලෙක්. ගහල රස්සාව කර අවුරුදු 55ක්. 55 අවුරුද්දක් සිස්සේ මිනිසුන්ගේ හිස කඳින් වෙන් කරපු මිනිසෙක්. කොච්චර තමන්ගේ ජීවිතේ රුදුරු අත්දැකීම්, අතහරින්න අමාරු අත්දැකීම් තියනවද නේ? අවසානයේ 55 අවුරුද්දක් ගහල රස්සාව කරලා බොහොම වයසටපත් වෙලා මේ තම්බදාටිකව රස්සාවෙන් අස් කළානේ. රස්සාවෙන් අස් කරපු දවසේ තම්බදාටික ඔන්න අර ශරීරයේ තැවරුණු ලේ ඔක්කොම මේ හොදලා දාලා එදා ලස්සන සුදු ඇඳුමක් ඇඳලා තම්බදාටික එදා ලැහැත්ති වුණා කිරිබත් කන්න. කිරිබත් කන්න හරි ආසයි මෙයා. හොඳ දිය නුමුසු විදිහේ කිරිබතක් හදලා කිරෙම්ම කිරිබත හදලා දැන් මේ කිරිබත අනුභව කරන්න ලැහැත්ති වෙනකොට අනේ එදා වැඩම කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්ක ගමන් තම්බදාටිකගේ හිත පැහැදුනා. පැහැදිලා තමන්ගේ සේවකයන්ට කිව්වා ආන්න අර උත්තම ශ්‍රමණයන් වහන්සේ වැඩම කරවපන්. දාන ටිකක් පූජා කරන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කෙරෙව්වා. ආසනේ වඩා හිඳෙව්වා. වඩා හිඳවලා තම්බදාටික දැන් කිරිබත් පූජා කළා. කිරිබත් පූජා කරනකොට මෙයාටත් කිරිබත් කන්ට ආසාව තිබ්බනේ. මෙයාටත් බඩගිනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ එතකොටම කියනවා තම්බදාටික ඉතින් මමත් දානේ වළඳන්නම්. ඔබත් ආහාර ටිකක් ගන්න කිව්වා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කටයුතු කිරීම මෙයාට හරි සතුටුයි. මෙයා කල්පනා කළා හරි උතුම් ශ්‍රමණයන් වහන්සේ නමක්නේ. මෙයත් කෑම ටික අරගත්තා. අරගෙන ඉවර වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අර කිරිබත් දානේ වළඳලා ඉවර වෙනකන් ආසාවේ බලන් ඉඳලා පැත්තකින් වාඩි වුණා කතා කරන්න. එතකොට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තම්බදාටිකට භුක්තානුමෝදනා ධර්ම දේශනාවක් සිදු කළා. මේ භුක්තානුමෝදනා ධර්මයේ ඉතින් පින්පව් කුසල් අකුසල් ගැන කියනකොට තම්බදාටිකගේ හිත බිහිතියෙන් වෙලී ගියා. වෙවුලන්න පටන් ගත්තා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා ඈ තම්බදාටික මොකෝ මේ ඔබ බයට පත් වෙලා වගේ දාඩියක් දාලා වෙවුලන්නේ? ස්වාමීනි මට බයක් එන්නේ නැති එක මට බයක් නෑවිත්තේද? ස්වාමීනි මම රජ්ජුරුවන්නේ ගහලයා. මං තමයි චෝර ඝාතක. ස්වාමීනි මේ අතින් මිනිස්සු කී දෙනෙක්ගේ හිස කඳින් වෙන් කරාද කියලා මට මතක නෑ. 55 අවුරුද්දක් බෙලි කපන්නේ කිව්වා. මං ගොඩාක් පව් කරපු කෙනෙක් නේද ස්වාමීනි කියලා ඇහුවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ තම්බදාටිකට කියනවා මෙහෙම ඈ තම්බදාටික නුඹ මේ මිනිස්සුන්ව ඝාතනය කළේ නුඹේ උවමනාවටද නැත්නම් රජුරුවන්නේ කීම නිසාද? එතකොට තම්බදාටික කියනවා ස්වාමීනි එක මිනිස්සෙක් ගැනවත් මේකා මරන්න ඕන කියලා හිතක් මට තිබ්බේ නැහැ. මං කලේ රස්සාව. රජුරුව පවරන දේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ඉතින් තම්බදාටික ඔබ රජුරුවන්නේ වැඩන්නේ කරලා තියෙන්නේ. ඔබ එකක් නෙමෙයි. ඕනෝක අත්හැරලා දාන්න. ඒක ඔබ අදාළ කරගන්න එපා. දැන් මම මේ කියන එක හරියට අහන්න කිව්වා. එහෙම කියනකොට තම්බදාටික ළඟ තිබුණා කීකරුකම. අර කියන වචනේ එහෙමයි ස්වාමීනි කියලා පිළිගන්න තරම් දක්ෂ හිතක් තිබ්බා. ඒකට ඇත්තටම පින්වතුනි වෙන වචනයක් නෑ. දක්ෂ හිත කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද පැවිදි වෙලත් කෝකාලික වගේ අයට ඒක තිබ්බේ නෑනේ. කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා ගැන හිත අපහදව ගන්නකොට බුදුරජාන් වහන්සේ අවවාද කරනවා කෝකාලිකව කරගන්න එපා. සාරිපුත්ත මහා මොග්ගල්ලාන දෙනම වහන්සේලා ගැන හිත පහදව ගන්න. ඔබට යහපතක් වෙයි. කියද්දි කෝකාලික කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ගැන නම් මට හිත පහදව ගන්න පුළුවන්.
හැබැයි අර දෙනම ගැන බෑ. ඒ දැනම ගන්නම් මං හිත පහදව ගන්නේ. මෙහෙම දඩබ්බර වුණානේ. කෝකාලික මේ වෙනකොට පදුම නිරේ පැහෙනවා. අකීකරුකමක් අරගෙන ගියපු දුර. හැබැයි තඹදා ටික 55 අවුරුද්දක් දැන් අර සිවුරු පොරවාගෙන හිටපු කෙනා තමයි පදුම නිරේ ඉන්නේ දැන්. 55 අවුරුද්දක් තිස්සේ හොරු මරපු කෙනාට මොකද උනේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔක අතාරින්න කියපු ගමන් අතහැරියා බණ ඇහුවා. බණ අහනකොට දැන් අර හිතේ බයකින් නෙවෙයි බණ අහන්නේ. ප්‍රඥාව මුහුකුරා ගියා. සෝතාපන්න වුණා. සෝතාපන්න වෙච්චි තඹදා ටික නිරේ යන්නේ, പ്രേත ලෝකේ යන්නේ, තිරිසන් ලෝකේ යන්නේ, සුග්ගති ලෝකයක ඉපදිලා ඒකාන්ත වශයෙන් භවත 7ක් ඇතුලේ සංසාර දුකින් අත් මිදෙනවමයි බලන්න කීකරුකමක් අරගෙන ගියපු යහපත. ඉතින් ඒ නිසා කීකරුකමමයි වටින්නේ. කීකරුකමමයි ශ්‍රේෂ්ඨ. අකීකරුකම කියන එක නම් මහා ලාමක දෙයක්. ඒ අකීකරුකම නම් බැහැර කළ යුත්තේමය. බුදුරජාණන් වහන්සේ මේ උතුම් ජාතක කතාව අපි මේ රාහුල තෙරුන් වහන්සේ ගැන ශ්‍රවණය කරපු ජාතක කතාවේ නම පින්වතුනි තිත්තිර ජාතකය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තිත්තිර ජාතකයේ අර චූටි වටුකුරුළු පැටියා වෙලා හිටියේ රාහුලයන් වහන්සේ. එදා මේ වටුකුරුල්ලාට අවවාද දීපු ඍෂිවරයා බවට පත් වෙලා හිටියේ තාපසින් වහන්සේ බවට පත් වෙලා හිටියේ බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ ජාතක පුවත නිමා කළේ. ඉතින් මේ තිත්තිර ජාතකය සහ ගිජ්ජ ජාතකය කියන මේ උතුම් ජාතික ප්‍රවෘත්ති වලින් අපි ගන්න ඕන අදහස තමයි පින්වතුනි කීකරුකමක ඇති වටිනාකම. අපි හැමදෙනාටත් ඒ කීකරුකම නම් වූ සොඳුරු ගුණය අපේ ජීවිතවල ඇති කර ගන්නටත් අකීකරුකම නම් වූ දුර්ගුණය ජීවිතවලින් බැහැර කරන්නටත් එසේ අකීකරුකම බැහැර කොට කීකරුකම උපදවාගෙන සම්බුදු සසුනේ පිළිසරණ ලබා ගන්නටත් අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව් ලෝක වාසී සියලු දෙවිවරුත් සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පන්නියත් ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයේ අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන අයුරින්ම තිහස් දම්සර පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා පුතාට නිදුක් නිරෝග සුවපත් භාවයම සැලසෙත්වා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. කායික මානසික නිදුක් නිරෝග සුවපත් භාවය කායික මානසික දියුණුව සැලසෙත්වා. ඒ පුතාටත් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් බවට පත් වෙලා සත්පුරුෂ කලන මිතුරු ඇසුරේ තමන්ගේ ජීවිතයට සියලු යහපත සලසාගෙන මේ ගෞතම සාසනය තුළම ධර්මාවබෝධයෙන් සැනසීමේ භාග්‍ය වාසනාව ලැබේවා කියලා අපි පුතාට ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා, පුණ්‍ය අනුමෝදනා කරනවා. අද දවසේ ධර්ම දානය සිදු කළ නවසීලන්තයේ පදිංචි පින්වත් තිලංක මහත්මයා සහ හංසිනී මහත්මියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ යම්තාක් ඥාති හිතයිශීන් වෙද්ද අනන්ත සසර පුරාවට මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදෙත්වා කියන පැතුමින් පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින තිලංක මහත්මයාගේ ආදරණීය දෙමව්පියන්ටත් හංසිනී මහත්මියගේ සහෝදරයාගේ චෙවින් සනුමිත කියන ආදරණීය පුතාටත් ඒ වගේම ඒ සහෝදරයාගේ පවුලේ සියලුම දෙනාටත් අදව දවසේ මේ ධර්ම දානමය පින සිද්ධ කරන
නවසීලන්තයේ හැමිල්ටන් නුවර පදිංචි පින්වත් තිලංක මහත්මයා සහ හංසිනි මහත්මියටත් ඒ අයගේ පුතණුවන් වන තිහස් දම්සර පුතාටත් මේ සෑම සියලු දෙනාට මේ සියලු පින් එක ලෙසම අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් විදේශගතව ජීවිතය ගත කරන මේ පින්වතුන්ලට කිසිම කරදරයකින් බාධාවකින් තොරව සැනසෙල්ලේ තමන්ගේ ජීවිතය ගත කරන්නට ලැබේවා. පින්වතුන්ලා කරන කියන රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු ආදී යම්තාකේ දේ ඇද්ද ඒ සියල්ලම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා, සමෘද්ධිමත් වෙත්වා. දූදරු මුණුපුරු මිනිපිරි ඒ සෑම සියලු දෙනාගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. පින්වතුන්ලාගේ ජීවිතවලට යම් මේ පෙනෙන නොපෙනෙන කරදර බාධා ඇත්නම් ඒ සෑම සියලු දේ දුරින්ම දුරු වෙත්වා. සියලු දෙනාගේ කායික පීඩා මානසික පීඩා දුරු වෙලා කායික මානසික සැප සැහැල්ලුවම සැලසේවා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල පින්වතුන්ලා සියලු දෙනාටත් ඒ වගේම නිරන්තරයෙන් දහම් ශ්‍රවණයේ යෙදෙන මේ සුපින්වතුන්ලා සියලු දෙනාට මේ ගෞතම සාසනය තුල කලන මිතුරු ඇසුරේ සුවසේ පින් කරගන්නට ලැබේවා. කලන මිතුරු ඇසුරේ කීකරුකම ආදී සොඳුරු ගුණ සුවසේම දියුණු කරන්නට ලැබේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.